අයිබෝන් ඔක්තෝබර් මාස 13 වෙනිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වී සිටින දූ දරුවන්ට ඉතා වටිනා වීඩියෝවක් අරගෙන අද මම පැමිණෙනවා. ඔන්ලයින් ස්කූල් කියන මගේ පේජ් එක තුලින් ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් මොඩල් පේපර් එකක් මේ වෙනිට අප්ලෝඩ් කරලා අවසන්යි. මම හිතනවා මේ පේපර් එක දූ දරුවන් බලලා ඒකට නිවැරදි පිළිතුරු මේ වෙනිට ලියලා ඇති කියලා. ඒ වගේම මගේ පේජ් එකට පොඩි ලයික් එකක් දාලා ඇති කියලා මම හිතනවා. නම් මේ වෙනකම් ලයික් එකක් දාලා නැත්නම් දැන් මම ඔන්ලයින් ස්කූල් කියන මගේ පේජ් එකට ගිහිල්ලා ඒකට පොඩි ලයික් එකක් දාලා මගේ පේජ් එකට ජොයින් වෙන්න කියලා මම ඉල්ලනවා. එහෙම ජොයින් වුණොත් ඔයාලට පුළුවන් ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් අනුමාන ප්‍රශ්න පත්‍ර කිහිපයක්ම නැරඹීමට අවස්ථාව ලැබෙයි. පේජ් එකට ලයික් එකක් දාලා ජොයින් වුණොත්. හොඳයි එහෙනම් අපි බලමු ඔන්ලයින් ස්කූල් කියන පේජ් එක තුලින් අප්ලෝඩ් කර මොඩල් පේපර් එක ඩිස්කස් කරලා බලමු. මම මෙන්න මේ විදිහට පේපර් එක ඔයගොල්ලන්ට දෙනවා. මෙන්න මේ පේපර් එක තමයි මම මේකේ තියෙන මේ පළවෙනි ප්‍රශ්නේ. මම පේජ් වයිස් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔකේ තිරේ දිස් වෙන්නේ ඔන්ලයින් ස්කූල් කියන පේජ් එකේ දාපු මොඩල් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලිව දිස්සන්න ඇති කියලා. පළවෙනි ප්‍රශ්නේ ඔයගොල්ලෝ පේනවා අහන්නේ name the provinces කියලා. ඔයගොල්ලෝ දන්නවා අපේ ලංකාවේ provinces කියන්නේ පළාත් 9ක් තියෙනවා. අන්නේ පළාත් 9 නම් කරන්න තමයි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. ඉතින් මේ බලන්න නම් කරලා තියෙන ප්‍රදේශය මේ විදිහට අපි කියන්නේ මොකද්ද? නෝර්ත් කියලා. මම ඒක මේ විදිහට ලියනවා. ඔයාලත් මේ විදිහට ලියලා ඇති කියලා මම හිතනවා. ඒතර මේ ප්‍රදේශයේ ඇරෝ එකෙන් දාලා තියෙන මේ ටික අපි හඳුන්වන්නේ North Central කියලා. ඊළඟට මේ ටික බලන්න මේ දිග කොටස අපි හඳුන්වන්නේ මම ඒකට සිංහල වචනක් කියනවා North කියන්නේ උතුරු පළාත. ඊළඟට මේ North Central කියන්නේ උතුරු මැද පළාත. ඊළඟට මේ දිග කොටස අපි හඳුන්වන්නේ Eastern. එහෙම නැත්නම් නැගෙනහිර පළාත. මේ යට දීලා තියෙනවා ප්‍රශ්නයේ අවසානයේ දීලා තියෙනවා උත්තර ටික පිළිතුරු ටික ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට මේ විශාල කොටස අපි හඳුන්වන්නේ මේ කොටස ඌව ප්‍රොවින්ස් කියලා ඌව පළාත. ඊළඟට මේ යටම තියෙන ලංකාවේ යටම කොටස අපි ඉන්න හරිය නේද? අපි සදර්න් කියලා හඳුන්වනවා සදර්න් ප්‍රොවින්ස් එක. ඒ කියන්නේ දකුණු පළාත. ඊළඟට අතරව කොහොම මේ සයිඩ් එක රයිට් සයිඩ් එක අපි දැන් ලෙෆ්ට් සයිඩ් එකට ගියොත් මේ කොටස අපි හඳුන්වන්නේ නෝර්ත් වෙස්ටර්න් කියලා. ඊළඟට මේ කොටස තමයි අපේ ලංකාවේ තියෙන මැදම කොටස. අපි ඒකට හඳුන්වන්නේ මධ්‍යම පළාත. ඉංග්‍රීසි වලින් සෙන්ට්‍රල් කියලා අපි හඳුන්වනවා. නෝර්ත් එකටත් වෙස්ටර්න් එකටත් අතර තියෙන හින්දා තමයි අපි ඒකට නෝර්ත් වෙස්ටර්න් කියලා මේ කොටස අපි හඳුන්වන්නේ. මේ කොටස අපි හඳුන්වන්නේ වෙස්ටර්න් කියලා. ඒක ඔයගොල්ලන්ට පටලවෙන්න විදියක් නැහැ. මම ඒක කියලා දුන්න ෂෝට් කට් එකක්. බලන්න නෝර්ත් සෙන්ට්‍රල් වෙන්නේ සෙන්ට්‍රල් එකත් නෝර්ත් එකත් අතර තියෙන හින්දා මේ කොටස අපි හඳුන්වන්නේ නෝර්ත් සෙන්ට්‍රල් කියලා. නෝර්ත් එකත් සෙන්ට්‍රල් එක වෙස්ටර්න් එකත් අතර තියෙන එක අපි හඳුන්වනවා නෝර්ත් වෙස්ටර්න් කියලා. මෙන්න මේ කොටස ඉතුරු කොටස අපි හඳුන්වන්නේ සබරගම කියලා. ඔව්. එහෙනම් මේ පළවෙනි කොටස මම හිතනවා පැහැදිලි ඇති කියලා. මේ පිළිබඳව යම් ගැටලුවක් එනවා. අතින් කමෙන්ට් කරන්න. හරි. අපි එහෙනම් බලමු දැන් දෙවෙනි ප්‍රශ්නේ පිළිතුරු කොහොමද කියලා. මැච් කරන එකක් තමයි තියෙන්නේ. මේ බලන්න මේ පැත්තේ good morning කියලා රෙස්පොන්ස් කරලා තියෙනවා. එතකොට ආන්සර් එක වෙන්න ඕනේ මොකද්ද? කෙනෙක් good morning කියවම ආන්සර් එක good morning ම තමයි. ඊළඟට අහනවා what's your name කියලා. දෙවෙනි එක. ඒකට ආන්සර් එක වෙන්න ඕනේ මොකද්ද? මෙතනින් බලන්න names මොනවද තියෙන්නේ කියලා මේ තියෙන answers මේ questions. ඒතර ඔයාලා ඒ question එකට අදාළ ආන්සර් එක තමයි මැච් කරන්න. මෙතනින් මේකට තියෙන්නේ me කියලා තියෙනවා. අන්න ඒ name එකට මැච් කරන්න. ඊළඟට third one where do you come from? ඔයා කොහේ ඉඳලාද එන්නේ කියලා අහනවා. එතකොට මොකද්ද උත්තරේ වෙන්න ඕනේ? උත්තරේ වෙන්න ඕනේ මෙන්න තියෙන place එක කුරුණෑගල කියලා district එක. ඒකට මැච් කරන්න. ඊළඟට fourth one what's your province කියලා අහනවා. මොකද්ද ඔයාගේ පළාත කියලා අහනවා. එතකොට මොකද්ද මෙතන province එකක් දීලා තියෙනවා මෙන්න north western කියලා. අපි ඒක මේ විදිහට මැච් කරනවා. ඊළඟට what's your event කියලා අහනවා. මොකද්ද ඔයාගේ event එක කියලා අහනවා. ඒකට මොකද්ද ආන්සර් එක? මෙන්න high jump කියලා තියෙනවා. ස්පෝර්ට් ඉවෙන්ට් එක. නේද? ඊළඟට අවසානයේ good luck කියලා කියනවා. කෙනෙක් good luck කිව්වම අපි ඒකට රෙස්පොන්ස් කරන්න කොහොමද? thank you කියලා. හරි. මම හිතනවා දෙවෙනි ප්‍රශ්නේ පැහැදිලිව තේරුණා කියලා. හරි. අපි එහෙනම් මම යමු තුන්වෙනි ප්‍රශ්නෙට. fill in the blanks තමයි ප්‍රශ්නේ. අපි බලමු. මෙන්න පිළිතුරු දීලා තියෙනවා. මම ඉස්සෙල්ලා පිළිතුරු ටික කියලා දෙන්නම්. first answer එක blue lotus. blue lotus කියන්නේ නිර්මාණය මල. ඊළඟට river.
river කියන්නේ ගඟ, rain forest කියන්නේ වනාන්තරය, ඊළඟට jungle fall කියන්නේ කවුද? වලි කුකුලා, ඊළඟට island දිවයින. අපේ ලංකාවත් island එක නේද? දිවයින. ඒ වගේම අවසානයේ mountain කියන්නේ කන්ද. විශාල කන්දකට අපි mountain කියලා කියනවා. හරි. අපි දැන් බලමු මේ questions වලට මොනවද answers කියලා. මෙතනින් තෝරලා ලියන්න තියෙනවා. first one එක our country is an මොකද මම ඉස්සෙල්ලා කිව්වා our country කියන්නේ island එකක් නේද? එහෙනම් is an island කියලා answer එක දෙන්න. second one සිංහරාජ. ඔයගොල්ලෝ දන්නවා ගිහිල්ලත් ඇති නේද? සිංහරාජ is මොකද? rain forest වනාන්තරය නේද? third one පිදුරු තලාගල. දන්නව නේද? ලංකාවේ තියෙන උසම කන්ද මොකද්ද? පිදුරු තලාගල is a mountain. good. මම හිතනවා ඔයාලා මේකට වැරදි පිටුරු ලියලා ඇති කියලා. ඊළඟට fourth one මහවැලි is මොකද්ද? මහවැලි කළු වලලේ යන ගංගා කියලා සින්දුවක් තියෙනවා නේද? එහෙනම් මහවැලි is a river. ඊළඟට fifth one the national bird කියන්නේ ජාතික පක්ෂියා කවුද? jungle fowl. වලි කුකුලා. ඊළඟට අවසානයේ අහනවා the national flower is ජාතික පුෂ්පය මල මොකද්ද? blue lotus. නිර්මාණයෙන් මන. දැකලත් ඇති. නේද? ඔව්. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ පිළිතුරු ලියලා අවසానයි. අපි එහෙනම් බලමු හතරවෙනි ප්‍රශ්නෙට ඊළඟට යමු. මේ තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේත් අපි බලමු පළමුවට හතරවෙනි ප්‍රශ්නේ කොහොමද කියලා. ඒකෙන් අහන්නේ circle the correct question word. circle කියන්නේ round කරන්න the correct question word. ප්‍රශ්න වචනේ හරි නිවැරදි ප්‍රශ්න round කරන්න කියලා තමයි කියන්නේ. ඔන්න තියෙනවා how, what, why කියලා තියෙනවා answers. is your school? අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ මොකක්ද කියලා නේද අහන්නේ. එහෙනම් මොකක්ද කියන එකට ඉංග්‍රීසි වර්ඩ් එක මොකද්ද? what. එහෙනම් what කියන එක circle වෙන්න ඕන. what is your school කියලා තමයි එන්න ඕන. second one how, what, when කියලා answers දීලා තියෙනවා. old are you? old are you කියලා අහන්නේ මොකද්ද? ඔයාට වයස කීයද කියලා අපි අහන්නේ. කොහොමද එහෙම අහන්නේ? how old are you කියලා තමයි අහන්නේ. එහෙනම් how තමයි answer. second one what, who, why තමයි answers දීලා තියෙන්නේ. is your class teacher? පන්තිභාර ටීචර් කවුද කියලා නේද අපි අහන්නේ. එහෙනම් කවුද කියන එකට කොහොමද වර්ඩ් එක ඉංග්‍රීසි වර්ඩ් එක why කියලා වෙනවා. why නෙමෙයි who is your class teacher කියලා answer එක එනවා. ඊළඟට fourth one where, why, what කියලා අහනවා. is නිසාල් කියලා අහනවා. නිසාල් කොහෙද කියලා අහනවා. එතකොට කොහෙද කියලා අහන්නේ කොහොමද? where is your නිසාල්. ඊළඟට fifth one why, when, what කියලා answers දීලා තියෙනවා. does the festival start? festival කියන්නේ උත්සවය. කවද්ද උත්සවය පටන් ගන්න? ඒතර කොහොමද කවද්ද කියලා කියන්නේ? when කියන word එක තමයි කවද්ද කියන්නේ. ඊළඟට next one in what, where, why are you taking part? ඔයා මොන part එකද ගන්නෙ? මොන part එකද? what are in what are you taking part in? next one where, what, who කියලා දීලා තියෙනවා. do you come from? ඔයා කොහේ ඉඳලාද එන්නේ? එහෙනම් කොහෙද කියලා අහන්නේ කොහමද? where do you come from? next one how, when, what is your province කියලා අහනවා. මොකක්ද ඔයාගේ province එක? පළාත මොකක්ද කියලා අහනකොට කොහමද එන්න ඕන? what is your province කියන answer එක what වෙන්න ඕන. ඊළඟට ninth one when, how many, why students have come. students කියන්නේ ළමයි. කී දෙනෙක් ආවද? කී දෙනෙක් කියන එක කොහොමද අපි word එක කියන්නේ? how many ඊළඟට last one why, when, where is බඹරකන්ද waterfall. බඹරකන්ද waterfall දන්නවනේ. බඹරකන්ද කියන්නේ ඒක තියෙන්නේ කොහෙද කියලා අහන්න. ඒතර කොහෙද නම් word එක මොකද්ද? where is බඹරකන්ද waterfall. හරි. මෙන්න මේ විදිහට හතරවෙනි ප්‍රශ්නේ අපි දැන් පහදලා අවසానයි. දැන් අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ කොහොමද කියලා. ඒකේ අහනවා match the adjectives. ඔයගොල්ලෝ මන් දන්නවා මේ වෙන විදිහට adjectives ඉගෙනගෙන ඉවරයි. ඉතින් අපි බලමු කොහොමද මේ adjectives වලට මේක match කරන්නේ කියලා. tropical කියන්නේ උෂ්ණ කියන්නේ. tropical මොකක්ද දෙන්නවනේ? climate කියන්නේ කාල භූමිය, උෂ්ණ කාල භූමිය. next one colorful කියන්නේ වර්ණවත් කියන එක. colorful මොනවද? colorful අපිට ගන්න පුළුවන් birds ගන්න පුළුවන් නේද? අපි දන්නවා birds ලා කියන්නේ කුරුල්ලෝ හරිම පාටින් එනවා නේද? වර්ණවත් කුරුල්ලෝ ඉන්නේ. ඒ නිසා colorful birds කියලා ගන්න පුළුවන්. next one clear කියන්නේ පැහැදිලි. clear මොනවද? මෙතනින් flowers ගන්න බෑ, rides ගන්නත් බෑ. water තියෙනවා. clear water. අපි බොන්න ඕන මොනවද? clear water කියන්නේ පැහැදිලි පිරිසිදු ජලය.
ඊළඟට බෝට් කියන්නේ දන්නවනේ බෝට් එක බෝට් මොනවද රයිඩ්ස් ඒ කියන්නේ බෝට් සවාරිය නේද ඔයගොල්ලෝ යනවා නේද අනේ ඊළඟට අවසානයේ ඇට්‍රැක්ටිව් කියන්නේ ආකර්ෂණීය මොනවද ආකර්ෂණීය මල් නේද එහෙනම් ඇට්‍රැක්ටිව් ෆ්ලවර්ස් හරි ඔන්න ඔය විදිහට අපි හතරවෙනි ප්‍රශ්නයත් පස්වෙනි ප්‍රශ්නයත් ඩිස්කස් කරලා ඉවරයි එහෙනම් අපි දැන් බලමු හයවෙනි ප්‍රශ්නය කොහොමද කියලා මම හිතනවා පැහැදිලිව දිස්සුනේ ඇති කියලා අපි බලමු හයවෙනි ප්‍රශ්නේ මේ තියෙන්නේ complete with th ch sh මේ words වලින් letters වලින් මේ pictures බලලා අපිට fill කරන්නයි තියෙන්නේ බලන්න හොඳට මේ තිරේ දිස්සෙන පින්තූරේ මොකක්ද මේ තිරේ දිස්සෙන්නේ රජපුටුවක් නේද රජපුටුවට මොකක්ද කියන්නේ tron කියලා නේද th මේ තියෙන්නේ දන්නවා ship lazy sh මේ මොනවද අන්න කියන්නේ තියෙන්නේ පොඩි අය chi cherries නේද ch ඊළඟට මේ මොනවද මේ අම්මලා අහනවා නේද threading නේද නූල් අහන්නේ ඔයාලට ඊළඟට මේ තියෙන්නේ ඔයාලා වාඩි වෙලා ඉන්නේ මොකේද chair ch ඊළඟට මේ fit කියන්නේ අපි මොකද්ද thumb කියන්නේ මහපට ඇඟිල්ල එතකොට th කිය ඔයගොල්ලෝ ප්‍රොනවුන්ස් කරලා හොයාගන්න ch ද sh ද th ද කියලා ප්‍රොනවුන්ස් and you have to find next one මේ තියෙන්නේ third තුන කියන එක එතකොට th මේ කවුද? අම්බෝ හරිම බයයි නේද? මුදකට ගියත් එහෙම මේ කෙනෙක්ට අහුනොත් අම්බෝ බයයි නේද? මේ කවුද? ෂා මෝරා නේද? ෂා sh. ඊළඟට මේ කවුද? she බැටළුව sh. ඊළඟට මේ chain නේද? chain එකක කවුරු හරි horse කෙනෙක් හරි බැඳලා dog කෙනෙක් හරි නේද? ඒක chain ch. ඊළඟට මේ ඔයාලගේ තාත්තලා එහෙම අඳින්නේ මොනවද? shirt sh. ඊළඟට මේ අවසානයේ පුංචි අය කන්න කවුරුත් කැමති මොකද්ද චීස් CH හරි මම හිතනවා හයවෙනි ප්‍රශ්නේ ඔබට ඉතාමත්ම පහසුයි කියලා. එහෙනම් අපි දැන් හයවෙනි ප්‍රශ්නේ පැහැදිලි කරලා අවසానයි. Name the parts of a tree. ඒ කියන්නේ name the parts කියන්නේ ගහක කොටස් නම් කරන්න. හොඳට බලන්න මේ රූපේ දිහා හොඳට බලන්න. මේ ගහේ arrows දාලා තියෙනවා හැමතැනම. ඔයගොල්ලෝ ඒ arrows දිහා හොඳට බලලා ඕන ඒක නම් කරන්න. නැතුව ඔයගොල්ලන්ට මේක ටිකක් අපහැදිලි වෙයි. මේ arrow එක දාලා තියෙන්නේ මේ flower එකට. එහෙනම් අපි ඒක flower කියලා ඊළඟට මේ දාලා තියෙන්නේ මොනවද? branches අතු නේද? branches. ඊළඟට මේ උඩම දාලා තියෙනවා දල්ලකට දාලා තියෙනවා. දල්ලට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? bud කියලා. bud bud. ඊළඟට මේ පෙන්නලා තියෙන්නේ මොකද? arrows වලට පැහැදිලිව ලිස්සන ඇති. arrows වලින් පෙන්නන්නේ fruit එකකට. පළතුරකට තමයි arrow එක යන්නේ. මෙතන මේ arrow එක fruits කියනවා. ඊළඟට මෙතන මේ arrow එක යන්නේ කොහටද? ගහේ කඳට. කඳට මොකක්ද කියන්නේ? trunk. අලියාගේ හොඳ වලට trunk කියනවා වගේම ගහක කඳට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? trunk. ඒ වගේම අවසානයේ මොකක්ද තියෙන්නේ? ගහේ යටම තියෙන කොටස මුල් කියලා අපි හඳුනනවා. ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ? roots. මේ තියෙනක මේක පැහැදිලිව තියෙන්නේ කොළයකට. ගහේ කොළයට අපි මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? leaves. එහෙනම් ඒ ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි බලමු 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ බලන්න හොඳට මේ පින්තූර දිහා බලන්න. black and white පින්තූර හින්දා ඔයගොල්ලෝ තරමක් පැහැදිලි වෙයි. ඒ නිසා මගේ online school කියන page එකට ගිහිල්ලා මේ paper එක පුළුවන් නම් ඔයගොල්ලෝ දැන්ටමත් බලන්න නැත්නම් මේ paper එක ඔයගොල්ලෝ print කරගෙන ඔයගොල්ලෝ පුළුවන් නම් ලියන්න. එතකොට ඔයගොල්ලෝ මේ පැහැදිලිව මේ පින්තූර බලා ගන්න පුළුවන් වෙයි. ඔව් එහෙනම් මේ බලන්න මේ තියෙන්නේ කුඹුරක ප්‍රදේශය. පින්තූරය. ඉතින් කුඹුරට අපි මොකද මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා කියලා ඉන්නම් ආන්සර්ස් ටික මේකේ දීලා තියෙනවා mountain. මම ඉස්සෙල්ලා කිව්වා mountain කියන්නේ මොකද්ද? කන්ද. ඊළඟට rain කියන්නේ වහිනවා කියන එක. rainbow දන්නවා. වහින්න කියන්නේ අපි දකින්නනේ දහසින් පද තියෙන rainbow එකක් තියෙනවා. ඊළඟට waterfall කියන්නේ ලස්සනට වතුර ගලාගෙන යන්නේ මොකේද? waterfall දියැල. ඊළඟට island කියන්නේ දිවයින. ඊළඟට අන්තිමේ paddy field කියලා දීලා තියෙනවා. paddy field කියන්නේ කුඹුර. හරි. ඔන්න දැන් මේ ආන්සර්ස් ටික මම කියලා දීලා ඉවරයි. දැන් අපි බලමු මේ පළවෙනි රූපේ මොකද්ද? මම දැන් කිව්වා කුඹුරක රූපයක් නේ දීලා තියෙනවා. එහෙනම් කුඹුරට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? paddy field කියන්නේ. එහෙනම් මෙතනට එන්න ඕන paddy field කියලා ආන්සර්. ඊළඟට මේ බලන්න මේක ලස්සනට වතුර ගලාගෙන යන ප්‍රදේශයක්. ඒක අපි හඳුන්වන්නේ මොකද්ද? waterfall කියලා. එහෙනම් මෙතෙන්ට ආන්සර් එක waterfall. ඊළඟට මේ තියෙන මොකද? උස සිරිපාද වගේ තමයි. මොකද්ද මේ? mountain එකක් නේද? mountain. ඊළඟට අපි බලමු
මේ මොකද්ද කෙනෙක් කුඩයක් අරගෙන යනවා අම්බ්‍රෙල්ලා එකකින් යනවා මොකද්ද මේ අම්බ්‍රෙල්ලා එක ගන්නවා අපි අවුව වෙලාවටත් හැබැයි මේ වගේ වෙලාවටත් අපි අම්බ්‍රෙල්ලා එකකින් නේද යන්නේ මොකද්ද මේ වහින වෙලාව එහෙනම් අපි හඳුන්වන්නේ රේන් කියලා ඊළඟට මේ තියෙන්නේ පාට හතකින් සමන්විත හරිම ලස්සන දේ මොකද්ද රේන්බෝ නේද රේන්බෝ මේ රේන්බෝ ඊළඟට මේ මොකද්ද අයිලන්ඩ් එකක් දීලා තියෙනවා පොල් ගස් දෙකක් මැද දෙවිලක් පෙන්නලා තියෙනවා රූපේ එතකොට මේ අයිලන්ඩ් මම හිතනවා 7 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නෙත් ඔයගොල්ලන්ට පැහැදිලි වුණා වෙන්නේ නැති කියලා. ඒකේ තියෙන්නේ notice එකක් දීලා මේ බලන්න මේ notice එක කියවලා read the notice and answer question එක මේ notice එක ඔයගොල්ලෝ කියවලා මේ ප්‍රශ්න මේ questions වලට ඔයගොල්ලෝ answers දෙන්න ඕන. හරි. අපි එහෙනම් ඔයගොල්ලෝ මතක තියාගන්න exam එකේදී උනත් notice එකක් දැක්කම ඉස්සෙල්ලා notice එක කියවන්න යන්න එපා. හොඳද? ඉගෙන ගන්න ඉස්සෙල්ලා කියවන්න ඕන questions ටික. questions මොනවද කියලා දැනගෙන ගියොත් ඔයගොල්ලෝ notice එක කියවනකොටම ඔයගොල්ලන්ට answers එනවා ඔයගොල්ලෝ. ඒ නිසා අපි ඉස්සෙල්ලා බලමු මොනවද අහන questions කියලා. first one මොකක්ද අහන්නේ what is this event කියලා. event එක මොකක්ද කියලා අහනවා. අපි දැන් notice එක කියවන්න කලින් දන්නේ event එක මොකක්ද කියලා. ඒ නිසා අපි ඒක බලමු. ඊළඟට second one අහනවා Situli is in grade 5B. Situli ඉන්නේ 5 වසර B class එකේ. in what will she take part? එයා ගන්න මොන වගේ පාර්ට් එකක්ද? ඒකත් අපි notice එක read කරනකොටම තමයි හොයාගන්න වෙන්නේ. දැන් ඔයාලා දන්නවනේ notice එක කියවන්න කලින් ප්‍රශ්න ටික ඔළුවේ තියෙනවා. එහෙම notice එක කියවන්න යනකොට ඔයාලට ටක් ගාලා auto answers හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ notice එක කියවන්න කලින් questions ටික කියවලා ඉන්න කියලා. third one බලන්න which class is doing the drama? drama කරන්නේ මොන class එකේද කියලා අහන්න. ඊළඟට who has organized this night camp? මේ night camp එක organize කරන්නේ සංවිධානය කරේ කවුද කියලා අහන්න. පස්වෙනි එක අහනවා කෙත්මල් is in grade 6. කෙත්මල් කියන boy ඉන්නේ 6 වසරේලු. එතකොට can he take part? එයාට ඒකට part එකක් ගන්න පුළුවන්ද? ඒ night camp එකට යන්න පුළුවන්ද කියලා අහනවා. yes the no ද කියලා answer එක ලියනවා. ඊළඟට what will the OBA provide? provide කියන්නේ ඒගොල්ලෝ දෙන්නේ මොනවද කියලා බෙදා හරින මොනවද කියලා OBA එකෙන් අහනවා. හරි. අපි දැන් ප්‍රශ්න ටික යම්තාක් දුරකට ඔයගොල්ලෝ ඔළුවේ තියෙනවා. ඒ නිසා අපි එහෙමම යමු notice එක read කරන්න. first one බලන්න notice night camp at Royal College කුරුණෑගල for grade 5 classes ඔන්න 5 වසරේ classes වලට night camp එකක් තියෙනවා මොන ස්කූල් එකේද Royal College එකේ කුරුණෑගල on කවද තියෙන්නේ March 15th from 6 pm 6 to 5 am හරිද හවස 6 ඉඳලා උදේ 5 වෙනකන් night camp එකක් තියෙනවා. ඒ වගේම in the school එකේ තමයි තියෙන්නේ. මෙන්න මේ programs ටික තියෙනවා. storytelling 5A, do you know contest 5B, drama 5E, magic show, spell master, action song, Walt Disney movie, camp fire songs. ඔන්න ඔය programs ටික දීලා තියෙනවා. ඊළඟට අපි බලමු dinner, breakfast and refreshments provided by the OBA. අන්න දැන් ෆයිනල් ක්වෙස්චන් එකට ආන්සර් එක නිකම්ම ආවා. ඒකෙන් අහන්නේ OBA එකෙන් ප්‍රොවයිඩ් කරන්නේ මොනවද? එහෙනම් මොනවද ඔන්න කියලා තියෙනවා ප්‍රොවයිඩ් කරන්නේ. ඊළඟට අහනවා කියනවා students have to be handed over to the class teacher at 5:30 pm. පහමාරට class teacher ට ඒව hand over කරන්න ඕනේ. ඊළඟට කියනවා all parents of grade 5 students are cordially invited. පහවසර ශිෂ්‍යයින්ට කාරුණිකව ආරාධනා කරන කියලා තමයි ඒක කියන්නේ organized by the English unit. English unit එකෙන් තමයි සංවිධානය කරන්නේ. මට නම් හිතෙන විදිහට දැන් ඔක්කොම ප්‍රශ්න වලට answers ඇවිල්ලා ඉවරයි. බලමු. first question එක what is this event? මොකක්ද event එක? night camp at the Royal College කුරුණෑගල. මෙන්න මේක තමයි පළවෙනි එකේ answer එක. ඊළඟට දෙවෙනි එකේ අහනවා Situli is in grade 5B. 5 වසර B class එකේලු in what will she take part? එයාගේ part එක මොකද්ද? මෙන්න 5B එකට තියෙන part එක. do you know contest? ඒක තමයි දෙවෙනි එකේ answer. තුන්වෙනි එක බලන්න. which class is doing the drama? drama කරන්නේ මොන class එකේද? මෙන්න තියෙනවා. grade 5E class එක. මම ඒක මෙතන ලියනවා. ඊළඟට who has organized this night camp? organize කරන සංවිධානය කරන්නේ කවුද? කරන සංවිධානය කරන කෙනාගේ නම තියෙන්නේ notice එක අන්තිමටම තියෙනවා. එහෙනම් මෙන්න මේගොල්ලෝ තමයි organize by the තියෙනවා. English unit ඒක තමයි හතරවෙනි එකේ answer. ඊළඟට fifth one Ketmal is in grade 6. එයා 6 වසරේ. එතකොට එයාට පුළුවන් මේකට join වෙන්න. බෑ නේද? එයාට කියනවා all parents of grade 5 students 5 students විතරයි යන්න පුළුවන්. ඒ නිසා මට ඉවස් දෙනවද? no යන්න බෑ. ඊළඟට අවසානයේ අහනවා
What will the OBA provide? OBA එක විසින් provide කරන්නේ මොනවද කියන්නේ මේ තියෙන්නේ. Dinner, breakfast and refreshments. රාත්‍රී කෑම සහ උදේ කෑමත් ඇතුළු අනිකුත් සංග්‍රහ කිරීම OBA එකෙන් provide කරනවා කියලා ඒකේ answer එක දීලා තියෙනවා 6 වෙනි එකේ answer එක. එහෙනම් මම මේ notice එක read කරලා ඒකට answers උන් කියලා දීලා ඉවරයි. picture description එකක් මම හිතනවා මේ picture එක ඔයගොල්ලෝ පැහැදිලි වෙයි කියලා. මේකේ තියෙන්නේ girl කෙනෙක් ඉන්නවා boy කෙනෙක් ඉන්නවා. ඒ දෙන්න pass කරනවා ball එකක් නේද? එතකොට මෙන්න මේවා use කරලා there is a there are I can see කියන words ටික use කරලා ඔයගොල්ලන්ට වාක්‍ය 3ක් හෝ 4ක් හදන්න තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මෙන්න මේවා ලියවෙන්න ඕන. passing the ball, bushes, flowers කියලා ලියන්න ඕන. අපි එහෙනම් බලමු පළවෙනි වාක්‍යය කොහොමද හදන්නේ කියලා. අපිට ලියන්න පුළුවන් there are 2 children in the picture කියලා ලියන්න පුළුවන් පළවෙනි වාක්‍යය විදිහට. ඒ කියන්නේ මෙතන ළමයි දෙන්නෙක් ඉන්නවා පින්තූරේ ඇතුළට එහෙම ලියන්න. there are එතකොට දෙන්නෙක් ඉන්න there are වෙන්න ඕන. there are 2 children in the picture. ඊළඟට අපි බලමු තව වාක්‍යයක් කියන්න බලන්න. girl is passing a ball to the boy කියලා හදන්න පුළුවන්. girl pass කරනවා නේද boyට ball එක. එහෙනම් අපි ලියමු the girl. there is a girl passing a ball to the boy කියලා ලියමු. boyට pass කරනවා ball එක. හරි. third one බලමු. there are beautiful flowers on the garden කියලා ලියන්න පුළුවන්. ගොඩක් තියෙනවා නේද මම. there are beautiful flowers on the garden. garden එක උඩ තියෙනවා නේද? ඊළඟට හතරවෙනි එක. එතකොට අපි passing the ball flowers කරලා ඉවරයි. bushes වලින් එකක් හැදුවම ඇති. අපි ලියමු there are some bushes behind the boy කියලා ලියමු. boyට පිටිපස්සෙන් මේ තියෙන පිටිපස්සෙන් grasses තියෙනවා නේ bushes තියෙනවා නේද පඳුරු. ඒ කියන්නේ අපි ලියමු there are behind the boy කියලා ලියමු. නැත්නම් near the boy කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ picture description එක කියන්නේ describe the picture තමයි answer question එක. එතකොට picture එක බලලා ඔයගොල්ලෝ මේ විදිහට වාක්‍ය ටිකක් හදන්න ඉගෙන ගන්න ඕන. ඔව් ඉතින් මම හිතනවා 10 වෙනි ප්‍රශ්නෙත් ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති. මේ බලන්න 11 වෙනි ප්‍රශ්නේ අහනවා match the past tense verbs. ඔයගොල්ලෝ දන්නවා present tense past tense කියලා දන්නව නේද? ඒකේ මේ දීලා තියෙන්නේ present tense ටික. මේ දීලා තියෙන්නේ past tense words ටික. එතකොට ඔයාලා මේ දෙක combine කරන්න එහෙම නැත්නම් match කරන්න ඕන. බලන්න take එකේ past tense මොකක්ද? took. ඊළඟට play කියන එකේ past tense එක played. සෙල්ලම් කරනවා play. සෙල්ලම් කළා played. ඊළඟට come කියන්නේ එනවා. ආවන past tense එක මොකක්ද? came. ඊළඟට try කියන්නේ අඬනවා. අඬනවා try. ඇඬුවාම tried වෙන්න ඕන. ඊළඟට අවසානයේ like මැරෙනවා. sorry like කියලා අපි වැතිරෙනවාට කියනවා. die තමයි මැරෙනවා. like කියන්නේ වැතිරෙනවා කියන්නේ. like කියන්නේ present tense. die එකේ past tense එක lay. ඊළඟට අපි බලමු 11 වෙනි ප්‍රශ්නේ පැහැදිලි කරන අවසානයේ පේපර් එක. අවසාන ප්‍රශ්නේ 12 වෙනි එක write the correct pronoun. pronoun දන්නව නේද? pronouns කියන්නේ සර්වනාම. මොනවද? I, we, you, they, he, she, it. මොනවා තමයි pronouns. එනකොට මේකේ දීලා තියෙන්නේ he, she, we, they කියන pronouns හතර විතරයි. he කියනවා boys ලට, she කියනවා for girls, we කියනවා I එක්ක ඉන්න අනිත් අයට. I කියන්නේ මමත් එක්ක ඉන්න අනිත් අයට අපි we කියලා කියනවා. they කියන්නේ අපි නොදන්න අය. කියන්නේ ගොඩක් පිරිසකට අපි they කියලා තමයි use කරන්නේ. හරි. අපි බලමු දැන් පළවෙනි එක father is going to the office කියලා අහනවා. father කියන්නේ කවුද? he නේද? boy කෙනෙක් නේ. එතකොට he කියලා එනවා. he is going by van කියලා එනවා. ඊළඟට next one mother works at the hospital. mother කියන්නේ එහෙම කෙනෙක් නේ. එතකොට she වෙන්න ඕන. she is a nurse කියලා කියනවා. next one boys are playing cricket. boys කියනකොට පිරිමි ළමයි ගොඩක්. එතකොට මම කිව්වා බහුතරයක් ඉන්නකොට අපි හඳුන්වන්නේ එතන තමන් නැති හින්දා බහුතරයක් ඉන්නකොට අපි හඳුන්වන්නේ they කියලා. එතකොට they are practicing for a match. ඉන්නවා. ඊළඟට trees are useful කියලා කියනවා. ගස් අපිට ප්‍රයෝජනවත්. එතකොට මොකක්ද වෙන්නේ? trees කියනකොට ගස් ගොඩක්. ඒක අපි අඳුරන්නේ නැහැ. ඒ නිසා බහුතරයක් ඉන්නකොට මම කිව්වා they. කෙනෙක් වගේම දෙයකටත් අපි they කියලා use කරනවා. සත්තු ගොඩක් හිටියත් ඒ they කියලා අපි use කරනවා. එහෙනම් මෙතෙන්ට එන්නේ they. ඊළඟට අවසානයේ මෙන්න බලන්න person and I. person මමත් කියනකොට අපි මොකක්ද හඳුන්වන්නේ? live in village. එතකොට
පසනුයි මමයි කියනකොට අපි කියන අර්ථ නේද හදස් වෙන්නේ. එහෙනම් ඒ නිසා මෙතෙන්ට එන්න ඕන V. I එනවා නම් මතක තියාගන්න V එනවා. I එන්නේ නැත්තම් එතන ගොඩක් ඉන්නවා නම් දෙක. මම හිතනවා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු සිටින දරුවන්ට මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙනවා ඇති කියලා. ඒ නිසා හැකි ඉක්මනින් ශිෂ්‍යත්ව විභාගයට පිළි සිටින සියලුම ප්‍රදේශවල දරුවන්ට මේ වීඩියෝව ෂෙයා කරන්න. මම විසින් සාකච්ඡා කළ මේ පේපර් එකේ යම් ගැටලුවක් ඇත්නම් මගේ සයිට් එකට කලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එක like කරලා subscribe කරන්න අමතක කරන්න එපා. ඔක්තෝබර් මාස 13 වෙනිදා මුහුණ දීමට බලාපොරොත්තු වී සිටින ශිෂ්‍යත්ව විභාගයට ලංකාවාසී සියලුම ප්‍රදේශවල සිටින දරුවන්ට ඉතාමත් සාර්ථකව ජයග්‍රහණීය විභාගයට සාර්ථකව පිළිතුරු ලිවීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම අදට නිහඬ වෙනවා. තවත් දවසකින් තවත් අලුත් පාඩමක් රැගෙන බලාපොරොත්තු වෙන අදට සඳහන් නම් රැඳී සිටියාට ස්තුතියි.